හරි. අද කතා කරන්න ලෑස්ති වෙන්නේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාඩමේ රචනා ප්‍රශ්න ටිකක්. මේක බලන්න කලින් ඔයා ඛණ්ඩාංක ජ්‍යාමිතිය කලින් වීඩියෝ ටික බලලා ඉන්න ඕනේ. ඒ කියන්නේ තියරි ටික බලලා ඉන්න ඕනේ. නැත්නම් පොඩ්ඩක් අමාරුයි කියන්නේ තියරි ලොකුවට මතක් කරන්නේ නැහැ. ගාන හදන විදිය ඒ ටික සාකච්ඡා කරනවා. ඒ ටික බලලා ඉන්නවා නම් ගොඩක් හොඳයි කියලා හිතනවා. මම ප්‍රශ්න ටික ඩිස්ප්ලේ එකේ දාන්නම්. නැත්තම් ඒක පැහැදිලි නැත්තම් මට මැසේජ් එකක් දාලා ප්‍රශ්න ටික ඉල්ල ගන්න පුළුවන්. මම WhatsApp එකෙන් මේ වල ප්‍රශ්න ටික දාන්නම්. අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නයට යමු. මම ඩිස්ප්ලේ එකේ දාන්නම් පළවෙනි ප්‍රශ්නේ. රචනා ප්‍රශ්න අපි ටික සාකච්ඡා කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ විදිහට සිසුවෙකු තමන් ලද සිතියමක් පරිගණක ස්කෑනරයක් මගින් ස්කෑන් කර පරිගණක තිරයට ගෙන එය මත සෙන්ටිමීටර් එක බැගින් වූ කොටු දලා එළන ලදී. පරිගණක තිරයේ දිස්වන රූප සටහන පහද දැක්වේ. හරි. දැන් මම මේ ප්‍රශ්නේ දීලා තියෙන ඒ රූප සටහන ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ නමනවා බිඳුව මගින් දක්වා ඇති ලක්ෂය මූල ලක්ෂය ලෙස හෝ මෙම කොටුදල ඛණ්ඩාංක තලයක් බවට පත් කර ABCD ලක්ෂ වල ඛණ්ඩාංක පටිපාටිගත යුගල ලෙස දක්වන්න. ප්‍රශ්නේ ඉස්සෙල්ලම හොඳට කියවන්න. තේරුම් නැත්නම් තව පාරක් කියවන්න. ඒ තේරුනේ නැත්නම් තව පාරක් කියවන්න. තාම එක්සෑම් එක නෑ ළඟ නෑ. ඊට පස්සේ මොකක්ද අහලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න. දැන් මේකේ හොඳට බලන්න බිඳුව මගින් බිඳුව නෙමෙයි ඕ නේද? ඕ මගින් දක්වා ඇති ලක්ෂය මූල ලක්ෂය ලෙස හෝ. ඒ කියන්නේ මේක කියනවානේ මෙහිම තියෙන්නේ. මෙහිම තියෙනවා. මෙතන තමයි ඕ ලකුණු කරලා. දැන් අපි ඕක ප්‍රශ්නේ කියවන්නේ නැතුව කෙලින්ම බැලුවොත් ප්‍රශ්නේ කියවන්නේ නැතුව කෙලින්ම බැලුවොත් අපි ගන්නෙ මෙතන තමයි තියෙන්නේ මේ බිඳුව හරි ඕ හරි කියලා නගන්නේ අපි. දැන් අපිට මම බලන්නේ මෙතන බලන්නේ. ඕනෙක් කෙනෙක් අනිවාර්යයෙන් මම ඕනක් කරනවා මෙතන. දැන් හොඳට ප්‍රශ්නේ කියවුවම එයාලා කියනවා මෙතන තමයි මූල ලක්ෂ්‍ය විදියට ගන්න කියන්නේ නේ. ඊට පස්සේ කියනවා A B C D වල ඛණ්ඩාංක ප්‍රතිපද යුගල ලෙස ලියන්න කියලා. ඒ කියන්නේ දැන් මෙතන A තියෙනවා නම් මෙතන හොම තියෙනවානේ. මෙතන පහ තියෙනවා නම් මෙතන බිඳුවේ බිඳුව sorry ඕනේ මේ බිඳුව නම් බිඳුවේ පහ ඛණ්ඩාංගේ මොකද්ද බිඳුවේ පහ ඉස්සෙල්ලා x එක ලියනවා ඊළඟට y එක ලියනවා. හරි. අපි එහෙනම් බලමු මොනවාද ඛණ්ඩාංග ටික කියලා. හරි මම දැන් උදාහරණයක් ලියුවේ. දැන් මේකේ A ලක්ෂය කොතනද තියෙන්නේ? A ලක්ෂය බලුවොත් A ලක්ෂය තියෙන්නේ පළවෙනි එකේ මේකනේ පළවෙනි එකේ තියෙන කොටු 1 2 3 4 5යි. ඒ කියන්නේ මෙතන කොටස් පහක් තියෙනවා. මෙතන පහ නම් මෙතන A තියෙන්නේ. මෙතන තමයි A තියෙන්නේ. ඒ කියන්නේ A වල ඛණ්ඩාංගේ මෙතන ලියන්න A වල ඛණ්ඩාංග සමානයි 1 5. B C D E F මේ විදිහට හරි. එතකොට මේ අනිත් ඛණ්ඩාංග වල බලපුවම B තියෙන්නේ මොකේද? B තියෙන්නේ දෙවෙනි එකේනේ. බලන්න B තියෙන්නේ දෙකේ. එතකොට කොටු කීයක් උඩට යන්න ඕනද? 1 2 3 4 5 6 7ක් යන්න ඕනනේ. B කීයද යන්න ඕනේ? හරියට බලමු 1 2 3 4 5 6. B 6 යන්න ඕනේ. ඒ කියන්නේ දෙවෙනි එකේ තියෙන්නේ ඒ කියන්නේ මේ හරිය වගේ. මෙතන වගේ නෙදී. ඒකෝට ලියන්න ඕනේ දෙකේ 6. C කොතනද තියෙන්නේ? 1 2 3 4 5 6. 6 වෙනි එකේ C තියෙන්නේ. හරිද? 1 2 3
පස්වෙනි එකේ තියෙන්නේ. ඒතකොට පස්වෙනි එකේ කීවෙනි එකද තියෙන්නේ? 1 2 3. පස්වෙනි එකේ තුන්වෙනි එක. පස්වෙනි එකේ 3. ඒව නම් ලියන්න පුළුවන් පොඩි කාලේ දැන් දන්නවනේ. එතකොට ABCD ඊළඟ D තියෙන්නේ කොතනද? 1 2 3. කොටු තුනක් මෙතනද කොටු තුනක් මෙහාට පයින්නවා. + D උඩට කොටු දෙකක් තියෙන්නේ නේ. කොටු දෙකයි. එතකොට 3 2නේ. තුනේ දෙක. හරි. ඊට පස්සේ තියෙන්නේ C නේ. A B C D E. ඊළඟ E තියෙන්නේ. E තියෙන්නේ කීයද? 2 1. හරි. ඉක්මනට ලියා ගන්න ඕක. හරි අපි ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ බලමු. මේ වටපිටාවේ ශබ්ද වද්දහුනොත් ඒවා වැඩි හිතන්න එපා. පුළා සබ්ජෙක්ට් පොඩ්ඩක් ඇහි බෑග්ග්‍රවුන්ඩ් එකේ. අපි ඊළඟ දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ කියනවා BE දුර ගණනය කරන්න. BE දුර ගණනය කරන්න. ඔයාලා මේ ප්‍රශ්න ටික ලියා ගන්න නැත්නම් ෆොටෝ කොපියක් හරි ගන්න. දැන් ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා BE දුර ගණනය කරන්න කියලා. අනිවාර්යයෙන් channel එකට ලින්ක් අපි ඊළඟ මාසේ සුපිරි වැඩ වීඩියෝලක් යනවා. ඒ පොඩ්ඩක් රාජිගතයි. මෙසේජ් එකක් දාන්න ඕනනම් කියන්න. හරි. අපි දෙවෙනි එකට යමු. දෙවෙනි එකේ කියන්නේ BE දුර ගණනය කරන්න කියන්නේ. ඒතකොට B ලක්ෂය 2 6. ඉතින් හරි මෙතන කියමු. එතකොට BE දුර ගණනය කරන 2 1 මෙතනනේ. එකම කණ්ඩායමකනේ තියෙන දෙක. මේ y මේ x හරි මේ x මේ y මේ x මේ y. ඊට පස්සේ කියන්නේ BE දුර ගණනය කරන්න. BE නේ. එතකොට මම කලින් වීඩියෝ වල තියරි කතා කරා මේ දුර ගණනය කරන විදිය, අනුක්‍රමණය හොයන විදිය කොහොමද හොයන්නේ කියලා මම කතා කරා. කෙටි ක්‍රමයකුත් තියෙනවා මේක හදන්න. අපි සම්මත විදිහට හදන විදිහ මම ඉස්සෙල්ලාම කියලා දෙන්නම්. මතකද මේ පයිතගොරස් සීන් එක? පයිතගොරස් අර ත්‍රිකෝණයක මේ පාදේ දුන්නා මේ පාද හොයන විදිහ. මතක නැත්තම් මම YouTube එකේ දාලා තියෙනවා. ඒක බලලා ඉන්න. හරි? ඒක බලලා ඉන්න. ඒක හරි. අපි ලියා ගන්නවා b c වර්ග සමානයි ඩෙල්ටා x වර්ග ධන ඩෙල්ටා y වර්ග. මම මේ සූත්‍ර ගැන ඔක්කොම කියලා දුන්නා කලින් වීඩියෝ එකේ. ඒවා ටික මතක ඇති කියලා හිතනවා මම. එතකොට ඩෙල්ටා x කියන්නේ වෙනසනේ. මේකෙන් මේක අඩු කරන්න ඕනේ. මොකක් හරි අඩු කරන එකෙන් අඩු. මේකෙන් අඩු කරනවා නම් හැම ඉස්සෙල්ලම මේකෙන් මේක අඩු කරනවා. මේකෙන් මේක අඩු කරනවා නම් මේ y එකෙනු මේක අඩු කරන්න. ඒ කියන්නේ ඔයා 6න් අඩු කරනවා නම් වින එක ඔයා ඊළඟ මේකේ කරන්න ඕනේ 2කින් අඩු කරනවා මේක. එහෙම කරන්න. ඔයා මේකෙන් අඩු කරනවා නම් මේක. එහෙම. හරි? එතකොට x වෙනස වෙනවා බිඳුවක්. ඊට පස්සේ y වෙනස වෙනවා 5ක් නේ. y වෙනස වෙනවා 5ක්. දැන් බලාගෙන මේ වර්ගයම අමතක වුණොත් එහෙම හරියද? වර්ග අමතක වුණොත් ඔක්කොම ඉවරයි. ඊට පස්සේ බිඳුවමනේ 5 × 5 25යි. 25. එතකොට BE වර්ග මේ වර්ගය අයින් කරන්නද? මෙතන අපි දුරට ගන්නේ වර්ගයක් නෙමෙයි. ඒ වර්ගය අයින් කරන්න අපි වර්ගමූල දානවා. මම මේක එක පියවරෙම ලිව්වේ. ඔයාලා පියවර ලියා ගන්න. හරි? ඊට පස්සේ වර්ගමූල වල 25 වර්ගමූලය කියලා ගහලා බලන්න. 25 වර්ගමූලය 5යි. එතකොට BE දුර වෙනවා 5ක් කියලා. අනිවාර්යයෙන් සෙන්ටිමීටර කියලා දාන්න ඕනේ. නැත්නම් ගණන වැරදියි.
මේක සෙන්ටිමීටර කියලා දීලා ඔව් මේක සෙන්ටිමීටර කියලා දීලා දෙන එක කොහොමද සෙන්ටිමීටර කියලා දීලා දෙනවා. හරි. මේ දුර කීයද? 6 සෙන්ටිමීටර. හරි. ඔකක් දාගන්න. හරි දැන් අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා AE හා BD රේඛාවල අනුක්‍රමණය හොයන්න කියලා. AE හා BD රේඛාවල අනුක්‍රමණය වෙනවා. දැන් අනුක්‍රමණයදී මේවා ඉතින් ඇත්තටම සරලයි. දැන් තියරි ටික ඔළුවේ තියෙනවා නම් කියලා දෙන්න දෙයක්වත් නැහැ. කෙලින්ම ප්‍රශ්නයක් නැහැ. මේක කියලා දෙන්න දෙයක් ඇත්තෙම නැහැ ඉතින්. ලේසි. මේවා ඉතින් දන්නේ නැති එකට ඉතින් අමාරුයි ඇත්තටම. ඒකයි තියරි ටික හොඳට මීටරින් ඔළුවට දාගත්තා නම් කියන දේ හොඳට අහගෙන හිටියා නම් අනිවාර්යෙන් ප්‍රශ්න ටික කිසිම ගේමක් නැහැ පුළුවන්. හරි? ඔයාලා දැන් උනත් ඒක අල්ලගන්න පුළුවන් කියලා දෙද්දි මේ ප්‍රශ්න ටික කරා කියන්නේ ගොඩම තමයි ඉන්නේ. ප්‍රශ්න කරන්න පුළුවන් තරම්. හරි? අහන්නේ AE BD රේඛාවල අනුක්‍රමණය හොයන විදිහ මම කියලා දුන්නා. y වෙනසින් x වෙනස බෙදන්න ඕන කියලා. නේ? y වෙනසින් x වෙනස බෙදන්න ඕන කියලා මම රේඛාව අනුක්‍රමණය හොයද්දි කියලා දුන්නා. හරි. එතකොට AE කියන්නේ කොතනද? A කියන්නේ මෙතන. මම කණ්ඩායම තලයේ අදින්නේ නැහැ. මම කණ්ඩායම තලයේ තියෙන එක ලකුණු කරන්න. AE. එතන E. එතන A. ඒ වල කණ්ඩායම් කියවිලා 1යි. E වල කණ්ඩායම් එතකොට අහන්නේ AE වල අනුක්‍රමණය නේ. AE වල අනුක්‍රමණය වෙනවනේ. AE වල අනුක්‍රමණය කියද්දි අනුක්‍රමණය දාන්නේ ඩෙල්ටා y වෙනසින් වද්ද x වෙනස බෙදනවා. ඩෙල්ටා y වෙනස. එතකොට ඩෙල්ටා y වෙනස කියන්නේ මේකින් අඩු කරනවා මේක. 5න් එකක් අඩු කරනවා. බෙදීම ඩෙල්ටා x වෙනස. එකෙන් අඩු කරනවා දෙකක් නේ. එකෙන් අඩු කරනවා දෙකක්. එතකොට කීයද උත්තරේ එන්නේ? මේ 5න් එකක් අඩු කරපුවාම 4යි. අඩි මාර කේසිය. වෙන දෙයින් එකක් අඩු කරපුවාම කීයද? මේකයි. මේකෙන් බෙදුවාම මේක 4ෙන් බෙදුවාම කීයද එන්නේ? එනේ 4ෙන් බෙදුවාම 4ම තමයි. ලකුණු විතරයි මාරු වෙන්නේ. මම හිතනවා පේනවා කියලා. ඉන්න 4යි. මම ඒකට M1 කියලා දාගන්නවා. ඊට පස්සේ කියනවා BD රේඛාවල අනුක්‍රමණය හොයන්න කියලා. BD රේඛාව. B කියන්නේ උඩ කණ්ඩායම් තලයේ බලන්න ප්‍රශ්නේ. B කියන්නේ උඩ B රේඛාව. B වල කණ්ඩායම්ගේ 2 6 D වල කණ්ඩායම්ගේ 3 2. හරි. එතකොට ඒ අනුක්‍රමණය නම් කියන්නේ ඒක ඉතින් අර කොහොමද මම m2 කියලා දාගන්නවා. ඩෙල්ටා y වෙනසින් ඩෙල්ටා x වෙනස බෙදනවා. ඩෙල්ටා y වෙනස කීයද? 6න් 2ක් අඩු කරමු. 6න් 2ක් අඩු කරමු. x කීයද? 2කින් 3ක් අඩු කරමු. 6න් 2ක් අඩු කරපුවම 4යි. හොයන්න. 3න් 2කින් 3ක් අඩු කරපුවම කීයද? 1යි. ඒක දන්නවා. එතකොට 4 ඍණ 1 බෙදුවාම නෑ 4 බෙදුවම ඍණ 1 සමානයි ඍණ 4යි. ඍණ ලකුණු උඩට යනවා. අම්මඩු. දැන් මේකේ පොඩි කිචියක් දැනෙන්න ඕනේ. පොඩි අතලක් තියෙනවා නේද බලන්න. අනුක්‍රමණ සමානයි නම්. අනුක්‍රමණ සමානයි නම් මම කිව්වා මේ සමාන්තර ගතියක් තියෙනවනේ මේකේ. අනුක්‍රමණ සමානයි නම් ඒ රේඛා දෙක සමාන්තරව ගමන් කරනවා. අනුක්‍රමණ සමාන්තරයි නම් ඒ රේඛා දෙක සමාන්තරව ගමන් කරනවා. ඇයි අනුක්‍රමණ සමාන වෙන්නේ? මෙතන ඍණ 4යි මෙතන ඍණ 4යි. එතකොට m1 සමානයි m2. ඒ දෙකම ඍණ 4නේ. ඒ කියන්නේ රේඛා දෙක සමාන්තරයි. හරි හදාගන්න ඕක. හරි ඊළඟ ප්‍රශ්නේ අහනවා
AE හා BD රේඛාව ගැන කුමක් කිව හැකිද? ඉතින් අපි දැන් ඉස්සෙල්ලා මම කිව්වනේ මොකද්ද? රේඛා මේ මොකද්ද? අනුක්‍රමණ සමාන්තරයි නම් රේඛා සමාන්තරයි. ඒක මෙහෙම ලියා ගන්නකො. රේඛා දෙකක් එකිනෙක සමාන වන්නේ නම් රේඛා දෙකක් එකිනෙක සමාන වන්නේ අනුක්‍රමණ සමාන බැවිනි. රේඛා දෙකක් එකිනෙක සමාන්තර වන්නේ අනුක්‍රමණ සමාන බැවිනි. හරි. ඉතින් ප්‍රශ්නන්නේ ඔයගේ ඒවා තමයි අහන්නේ විභාගෙට. ඔයගේ ඒවා ඔයාලට හිතලා ලියන්න පුළුවන් අනිවාර්යයෙන්. ඔය සමීකරණේ මතකයි නම් දාන්න විතරයි තියෙන්නේ. හරි. හරි ළමයි හරි. ඊළඟට අහන්නේ මොකද්ද? ඊළඟට අහනවා BC දුර ගණනය කරන්න. BC දුර ගණනය කරන්න. BC. ඔය දෙයක් පුවා. ඔයාලා හොඳට ප්‍රශ්නේ කියවන්න. එතකොට දෙපාරක් තුන්පාරක් කියවම ප්‍රශ්නේ පැහැදිලි. BC දුර ගණනය කරන්න. B තියෙන්නේ උඩ. C තියෙන්නේ පල්ලෙහා. කණ්ඩාංකය ඇවිල්ලා 2 අය C ගේ කණ්ඩාංකය 5 3. සරලයි. ඉස්සල්ලා අපි දුර හෙව්වා කලින් එකෙත් නේ. කලින් එකෙත් දුර හෙව්වා. ඒතකොට මේක කොහොමද වෙන්නේ? අර ඒ විදිහම පරිදගස් මතක් කරගන්න. ඕක දැන් පරිදගස් වැටෙන්නේ මෙහෙමනේ. කණ්ඩාංගෙ මෙහෙමනේ තියෙන්නේ. කණ්ඩාංග තලයේ ගහගත්තොත් මෙන්න මෙහෙම තියෙන්නේ. මේ දෙකේ ගුණිතය මේකට සමානයි මතකද? මේ වර්ගවල එකතු සමානයි මතකද? පරිදගස් ඒක තමයි මේ හදන්නේ වෙන මොකෝත් මැජික් කියන්නේ නැහැ. හරි. මේකේ වර්ගය දාගත්තා. මේ දෙක උන් බලන්න ඩෙල්ටා x වෙනස දාන ඩෙල්ටා y වෙනස. හරි දෙයක් නැහැ ඉතින්. x වෙනස y වෙනස. එච්චර. ඩෙල්ටා x වෙනස දෙකකින් අඩු කරනවා 5ක් දාන ඩෙල්ටා y වෙනස 6න් අඩු කරනවා 3ක්. හරි. ඍණ 5න් දෙකක් ගියපුවම කීයද? ඍණ 5න් දෙකක් ගියපුවම කීයද? ඍණ 3යි. එතන වර්ගය දාපල්ලා අමතුමත් එහෙම වලගෙලියයි ගානම වැරදියි. ඊට පස්සේ දාන 6න් 3යි නේ. හරි. 6න් 3යි. එතකොට ඍණ 3න් ගුණ කරද්දී ඍණයි ධන. ඔයාලා දන්න. ඍණයි ධන. 3 වරක් 3 කීයද? 9යි. නේ? 9යි. එතකොට ධනයි ධන. 9 වසරේ ධන. 3 වරක් 3 9යි. මම පොඩි ඒ කියන්නේ මුලම දන්නදී පොඩි වෙක්කිනා ඉඳන් තේරෙන කාට වෙනකම් කියලා දෙනවා. මම කියන්නේ මේක අල්ලගෙන යන්න බෑ අතාරින්න හොඳ නැහැ. ඒක නම් පිළි වලට ලස්සනට කියලා දෙනවා. ආගෙන ඉන්න එකපාර ඔලුවට දාගත්තාම අයිතින් අවුලක්ම නැහැ. 18. 9 ගියේ 18යි. පොඩි එක්ටරේ කියලා දෙන්නේ 18යි. එතකොට මේ කියනවා මේකම දාන්න එපා. ඉතින් නෑ ඔය මම ලේසියට දෙන්නම්. BC වර්ගනේ වර්ගය කරන්න අපි මොකද දාන්නේ? වර්ග මූලය දානවා. වර්ග මූලය දානවා. අය මලගෙලියේ දැන් 18 වර්ග මූලය කීයද? 18 වර්ග මූලය. 18 වර්ග මූලය ඔයාලා ලේසි ක්‍රමයක් තියෙනවා දැන් ඔයාලා දන්නවා ඉතින් 18 කඩා ගන්න පුළුවන් කැලි වලට කියලා. නේ? කඩන්න පුරුදු වෙන්න ඕනේ. කඩලා පුරුදු දෙන්න ඕනේ. හරි. 18 මම කඩනවා කැලි වලට දෙවරක් 9 18යි. අපි හිමවල. දෙවරක් 9 18යි. හරි. එතකොට මේකේ වර්ගීය 9 හැදෙන්නේ 3 වල 3. දෙක හැදෙන්නේ නැහැ නේ එක්වරක් එකේ. ඒකින්ද දෙකේ මූලය ඇතුළට දාලා 3 වරක් 3 නේ 9 වර්ගය හැදෙනවනේ. ඒ 3 වරක් 3 සමාන 9. මේක හැදෙනවනේ. 9 හැදෙනවා. එතකොට ඒ ಗುಣ වෙන පදේ එළියෙන් දාන්න. එච්චරයි. එතකොට BC සමානයි
3යි මූල 2 සෙන්ටිමීටර්. දුරණ යන්නේ ඔච්චර. සරලයි. ශරීර හදාගන්න වැරදිච්ච කට්ටිය. හරි දැන් අපි ඊළඟ ප්‍රශ්නෙට එමු. ඊළඟ ප්‍රශ්නේ අහනවා A හා D යාගන රේඛාවට ලම්බකව P හරහා අදින රේඛාවේ සමීකරණය සොයන්න. අය ප්‍රශ්නේ කියවන්න හොඳට. කියනවා AD යාගන රේඛාවට AD කියන්නේ ඒ තියෙන්නේ මෙතන. B කියලා හිතුව මෙතන. AD රේඛාවට ලම්බකව P හරහා. සාමාන්‍යයෙන් P කියන්නේ මේ හරිය වගේනේ. අපි මෙතනින් මම ගමු. P මෙතන තියනවා කියලා හිතමු. හරි ලම්බකයි කියන්නේ මේක. හරි ලම්බකව පියර අදින රේඛාවේ සමීකරණය. මේකේ සමීකරණ හොයන්න කියන්නේ මෙහෙර ගහලා තියෙන සමීකරණ තමයි හොයන්න කියලා කියන්නේ. එතකොට කොහොමද සමීකරණ හොයන්නේ? ඉස්සෙල්ලම අපි දන්නව නේද ලම්බකයි නම් රේඛා දෙකක් ලම්බකයි නම් මතකද මේක? මම කිව්වා මතකද? රේඛා දෙක ලම්බකයි නම් ඒ දෙකේ අනුක්‍රමණය සමාන වෙන්න ඕනි කියනවා ඍණ 1ට. ඒ දෙකේ අනුක්‍රමණය සමාන වෙන්න ඕනි කියනවා ඍණ 1ට. ඒ කියන්නේ මේකේ අනුක්‍රමණය දැනගත්තා නම් හරිනේ. අපි දන්නවා මේ දෙකේ ඛණ්ඩාංක. මේකේ ඛණ්ඩාංක දන්නවා අපි. මේ දෙකේ ඛණ්ඩාංක දන්නවනේ. මේකේ අනුක්‍රමණය දැනගත්තා නම් අපිට මේකේ අනුක්‍රමණය හොයාගත්ත හැකි නේද? ඊට පස්සේ සමීකරණ ලියා ගන්න පුළුවන් නේද? පුළුවන්. උන් බලන්න AD වල 1.5යි D කියන්නේ 3යි 2යි. එතකොට කොහොමද සමීකරණය හොයාගන්නේ? අනුක්‍රමණය හොයන්නේ කොහොමද? m1 සමාන ඩෙල්ටා කොහොමද? හරි ඩෙල්ටා y ඩෙල්ටා x. y වෙනසින් x වෙනස බෙදනවානේ. y වෙනසින් x වෙනස බෙදනවා. පහෙන් අඩු කරනවා ඍණ 2යි. එකකින් අඩු කරනවා 3. හරිනේ. එතකොට m එක එනවා. m කියන අනුක්‍රමණය පළවෙනි රේඛාවේ AD රේඛාවේ අනුක්‍රමණය 3යි. හරිනේ 3යි. ඍණ 1 එකක් අඩු කරපුවාම ඍණ 2යි. ඍණ ලකුණ අපි මෙහෙම දාලා. හරි. එතකොට අපි පළවෙනි AD රේඛාවේ අනුක්‍රමණය හොයාගත්තා. දැන් කොහොමද ලම්බකව යන රේඛාවේ අනුක්‍රමණය හොයාගන්නේ? අපි අර සූත්‍රයට ආදේශ කරමු. එච්චරයි. ඍණ 1යි m එක දන්නවා අපි 3යි. ඍණ 1 m ගුණ කිරීම m 2යි ඍණ 1. හරි. ඊට පස්සේ ඉතින් අරස් ගුණෙද දාන්න තමයි තියෙන්නේ. යවන්න තියෙන්නේ m තනි කරන්න. m2 තනි කරනවා. ඍණ 3 පල්ලෙහාට යනවා. දෙවරක් ඍණ 1. දෙවරක් කීයද? 2යිනේ. එතකොට ඍණයි ධනයි ගුණ කරපුවම ඍණ. එච්චරයි. එතකොට n කීයද? ඍණ කැපිලා යනවා. ඍණ කැපිලා ගිහිල්ලා 2 බෙදීම 3. m2 වෙනවා මේක. දැන් මේක හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. යකෝ මෙතර වටේ යවලා ලේසි ක්‍රමය කියන්නේ නැතුව මෙතර වටේ යවලා කියලා හිතලා මේක අබලෙන්න ඕනේ. ඉස්සෙල්ලම ලේසි ක්‍රමය තමයි අපි මේකේ අනුක්‍රමණය දන්නවා නම් මෙන්න මේ පදේ පරස්පරය ගන්නවා. ඒ කියන්නේ 3 පල්ලෙහාට දැම්මා 2 උඩට දැම්මා. 3 පල්ලෙහාට දැම්මා 2 උඩට දැම්මා. හරි. ඊට පස්සේ
ඒක ලියාගත්තා. මෙතන තියෙන ඍණ නම් ගන්න. මෙතන තියෙන ධන නම් ඍණ. ඕන ගානකට දාලා බලන්න වැඩේ හරියනවා. හරි. ඔබ හදාගන්න. ඊට පස්සේ දැන් අහන්නේ මේක නෙමෙයි. අහන්නේ මොකද්ද? අහන්නේ රේඛාවේ සමීකරණය අහන්නේ. රේඛාවේ සමීකරණය අහන්නේ. ඔව් රේඛාවේ සමීකරණය. හරි. ඕක හදාගන්න. sorry. හරි එතකොට කරන්න ගියා ළමයි මෙතන p ලක්ෂය තියෙන්නේ 3 නේ p ලක්ෂය තියෙන්නේ 3 p ලක්ෂය ඔයාලා දන්නවා රේඛාවක සමීකරණය හොයද්දී ඛණ්ඩාංක කියන්නේ රේඛාවේ එක ඛණ්ඩාංකයේ කුයි අනුක්‍රමණය දන්නවා නම් රේඛාවේ සමීකරණය හොයන්න පුළුවන් රේඛාවේ සමීකරණය කියන්නේ y සමානයි mx ධන c එතකොට අපි මේක ආදේශ කරමු මේකට රේඛාවට අර අපි උත්තරේ කීයද ආවේ 2 බෙදීම 3නේ අනුක්‍රමණය ආවේ එතකොට අනුක්‍රමණයට දානවා අපි 2 බෙදීම 3 y දෙන්නේ 3 x දෙනවා 3 අපි අන්තක්කණ්ඩ දන්නේ අන්තක්කණ්ඩ හොයාගන්න මේකට මේක කැපෙනවා 2 ධන c 3 දෙක මේ පැත්තට යවනවා ඒ කියන්නේ 3න් අඩු කරනවා ඍණ 2ක් c ඉතුරු වෙනවා එතකොට එකක් ඉතුරු වෙනවා c සමානයි 1යි c සමානයි 1යි කියන්නේ අන්තක්ඛණ්ඩය 1යි කියන එක එතකොට අපිට රේඛාවේ සමීකරණ ලියන්න පුළුවන් අන්තක්ඛණ්ඩය 1යි ආවේ රේඛාවේ සමීකරණය අපිට ලියන්න පුළුවන් එතකොට y සමානයි 2 බෙදීම 3යි x ධන 1 මම හිතුවා ලියා ගන්නද කියලා ලියා ගන්න බැරි නම් පිටිපස්සට පෝස්ට් කරලා ගන්න ලියා ගන්න ගාන බැලුණා නම් මේක තමයි සමීකරණය කරන්ට් එක ගියා පොඩ්ඩක් පැහැදිලි මදි වුණොත් පැහැදිලි නම් මදි වෙන්නේ නැති වෙයි කොහොමද බෝඩ් එක වෙනවනම් එච්චරයි. හරි? බෝඩ් එක වෙනවනම් එච්චරයි. ලියගන්නු ඊළඟ ගන්න දැන් අපි. ඊළඟේ කියනෝනේ BC මධ්‍ය ලක්ෂ්‍ය P සිට යා යුතු තිරස්සා සිරස් දුර සෙන්ටිමීටර වලින් ගණනය කරන්න. මොකද කියන්නේ B මධ්‍ය ලක්ෂ්‍ය P සිට යා යුතු තිරස්සා සිරස් දුර සෙන්ටිමීටර වලින් ගණනය කරන්න. හරි. ඊළඟට දෙන්න හදමු ළමයි ඉක්මනට හදමු. ඔයාලා මේක හදලා තමයි අනිවාර්ය වීඩියෝ එක බලන්න ඕනේ. නැත්නම් ඒ කියන්නේ මම හදන එක බලන්න හදන්න එපා. ඔයාලා හදලා වීඩියෝ එක බලන්න. හරි? හරි. මම මේක මහලනවා. ඊළඟට කියන්නේ BC මධ්‍ය ලක්ෂ්‍ය BC කියන්නේ B කියන්නේ උඩ C කියන්නේ පල්ලය. ඒ කියන්නේ මෙතන B නම් එතන C B ගේ ඛණ්ඩාංකය ඇවිල්ලා 2 6 C ගේ ඛණ්ඩාංකය ඇවිල්ලා 5 3 ඊට පස්සේ කියනවා BC මධ්‍ය ලක්ෂයට B මධ්‍ය ලක්ෂය කියන්නේ නැද්දනේ ඒ කියන්නේ මේ දෙක සමානයි BC ට යා යුතු තිරස්සා සිරස් දුරනේ ඊට යායු තිරස සිරස්. ඒ කියන්නේ p තියනවා කියන්නේ මෙතනනේ p තියනවා කියන්නේ මේක හරහාන යන්න ඕනේ. හරහාන යන්න ඕනේ. ඔකේ හරහාන යන්න ඕනේ. මේක අල්මකල දාන්න. තේනවනේ. එතකොට p තියනවා මෙතන. p මධ්‍ය ලක්ෂ්‍ය හරහාන යන්න ඕනේ. ඒ කියන්නේ මේක සමාන කොටස් දෙකකට බෙදෙනවා. අහන්නේ තිරස්සා සිරස් දුර. සරලයි. තිරස්සා සිරස් දුර කියන්නේ x වෙනසයි y වෙනසයි යන්නේ. ඔන්න තිරස් දුර. ඔන්න සිරස් දුර. තිරස් සිරස්. සරලයි.
මේ තිරස් දුර මේ තිරස් දුර. ඒක තමයි අහන්නේ. x වෙනසයි y වෙනසයි යන්නේ. තේරුණාද? x වෙනසයි ඒක දැන් මේක ගාන කියවද්දි මොළුවට එනවා කියන්නේ පට්ටයි. සුපිරි. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංගයනේ. මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංගය දැනගන්න ඕනේ. මම කියලා දුන්නා සමීකරණ 10 හදන්න පුළුවන් මනෝමය හදන්නත් පුළුවන්. 5යි 2යි එකතු කරා දෙකට බෙදුවා. හත දෙකට බෙදුවම 3 x එකයි. ඊට පස්සේ y 6යි 3යි 9යි 9 දෙකට බෙදුවම කීයද? 4. ඔන්න අපි මධ්‍ය ලක්ෂ්‍ය ඛණ්ඩාංකයත් හොයාගත්තා. හදාගත්ත නැති කට්ටිය ටක් ගාලා හදාගන්නකො. හරි. දැන් ඊට පස්සේ මේක p ලක්ෂ්‍ය අපි දන්නවා 3 ඛණ්ඩාංකය. මේක ඇති දෙයක් නෑ ඔබ බලන්න. මෙතන මධ්‍ය ලක්ෂ්‍ය දන්නවනේ. අපිට කියන්නේ තිරස් දුරයි කියන්නේ හොයන්න කියන්නේ ඔන්න තිරස් දුර හොයනවා. 3 තිරස් දුරයි. තිරස් දුර 3 අඩු කරනවා 3ක්. ඇයි? ඔව් ඛණ්ඩාංග තලයේ ගත්තාම මෙතන තියෙන්නේ 3 x නෙමෙයි. මෙතන x මෙතන y. මේ x මේ y. හරි? මේ x මේ y. එතකොට ඛණ්ඩාංග තලයේ තියෙන්නේ මෙතන 3 නම් මෙන්න මේකෙදි කොහොමද තියෙන්නේ ඛණ්ඩාංග තලය? මෙතන 3 මෙතන 3 මේකදී ලොකුට ප්‍රසාරණය කරලා ලොකු කරලා ටොම්බ කරලා අදලා තියෙන්නේ ඇයි පේන්නේ නැති හින්දා හරිද? මෙතන තියෙන්නේ 3න් 3ක් අඩු කරපුවාම 3යි. තිරස් දුර 3යි. ඊට පස්සේ සිරස් දුර. සිරස් දුර කීයද? සිරස් දුර කියන්නේ කෙලින්. ඒ කියන්නේ y නේ. y හොයන්න ඕනේ. 4න් අඩු කරනවා මෙතන y 3ක්. එතකොට කීයද? 1/2යි. ඒ කියන්නේ ඒක අහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? තිරස් දුරයි හරිනේ නේද? සෙන්ටිමීටර වලින් වань කියලාදී. මේ සෙන්ටිමීටර දාන්න. එච්චරයි. මොනවා වෙලෙවද? අග්ගල හදන්න. හරි ඊළඟ ප්‍රශ්නෙට යනවා අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා මම මේ ප්‍රශ්නේ ඩිස්ප්ලේ එකේ හරි ගෲප් එකට හරි දාන්න ඔයාලා ගෲප් එකේ ඉන්නවනේ ඒක නවකරන්නේ ගෲප් එකට දාන්න මේ එතනින් දාන්න හදලා ඔයාලා ගියා ප්‍රශ්නයක බලන්න හරි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා ඵලයක පිහිටි ස්ථාන නිවැරදිව දැක්වීමේ ක්‍රමවේදයක් ලෙස කාටසීය තල හැදින්විය හැක හරි කාටසීය තල හැදින්විය හැක ඊට පස්සේ අහනවා පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් එක්ක ප්‍රායෝගික ලෝකයේ කාටසීය තල භාවිතා වන අවස්ථා මොනවද කියලා අහනවා ප්‍රායෝගික ලෝකයේ කාටසීය තල භාවිතා වන අවස්ථා මොනවද කියලා අහනවා නියලියාගන්න පරිගණක ක්‍රීඩා නිර්මාණය කරද්දී පරිගණක ක්‍රීඩා නිර්මාණය කරද්දී වල දැකලා ඉතින් අර 3D විදිහට එහෙම හදද්දී ඔය මේ අර පොළ පාටින් ඉරි වගේ තියෙනවා පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරලා බලන්න පරිගණක ක්‍රීඩා නිර්මාණය අය තියෙනවා ගෙවල් වල ප්ලෑන් එහෙම අදිද්දී හදනවා ඔය බිල්ඩින් එක කොහොමද දෙන්න ඕනේ එහෙම කියලා ප්ලෑන් එක හදද්දී ඔය කාඩ් සීතල වල හදනවා ඒක ලියා ගන්න මෙහෙම නිවෙස් වල ප්ලෑන් ඇදීමේදී කියලා ලියා ගන්නවා අය පරිගණකගත කරන ලද රොබෝට් නිර්මාණය කිරීමේදී පරිගණකගත කරන ලද රොබෝට් නිර්මාණය කිරීමේදී හරි ඊළඟ ප්‍රශ්නේ කියනවා p වහන් x1 y1 q x2 y2 නම් pq රේඛාවේ දිග සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා. හරි මම හිතනවා ඔයාලා මේක ලියලා ඇති කියලා. හරි එතකොට ඒ කියන්නේ p ලක්ෂය කියනවා x1 y1 කියලානේ.
අනිත් ලක්ෂය මොකද්ද? q. q ලක්ෂය කියනවා x2 y2 කියලානේ. ඊට පස්සේ කියනවා රේඛාවේ දිග සහ ප්‍රකාශනය. අයියෝ ඉතින් අර ගමනේ සංකේත විතරයි මාරු වෙලා තියෙන්නේ. බය වෙන්න එපා. මොකද්ද සූත්‍රය? pq වර්ග ඩෙල්ටා x x වෙනස ඊට පස්සේ ඩෙල්ටා y y වෙනස. හරි. ඊට පස්සේ x වෙනස හොයන්නේ කොහොමද? x වෙනස අර විදිහමයි. x1 ගෙන් x2 අඩු කරනවා. x1 ගෙන් අඩු කරනවා x2. ඩෙල්ටා y1 ගෙන් අඩු කරනවා y1 ගෙන් අඩු කරනවා y2. මතක් කරලා වරහන් දාන්න අමතක වෙයි. ඊට පස්සේ pq ගේ වර්ගය තියෙන්නේ. pq ගේ වර්ගය තියෙද්දි ඔයාලා දන්නවා වර්ගය අයින් කරන්න ඕන. වර්ගය අයින් කරන්න මම මේ පියවරේම ලියන්න. වර්ගය අයින් කරන්න වර්ගමූල දාන්න. එතකොට මෙන්න මේ මෙතන වර්ගය අයින් වෙනවා. මම කෙලියෙන් ලිව්වේ නෑ. දිගටම මම ආයෙ ලියන්නේ නෑ. ඔයාලා ලියලා පියවර දෙක ලියලා හදන්න. හරි. හරි. ලියා ගන්න ඕනේ නේද? හරි. ඊට පස්සේ යනවා මම මකනවා a සමානයි 5යි 3යි b සමානයි 1යි බිංදුව. ඒකෙත් අහන්නේ මොකද්ද? AB රේඛාවේ දිග ගණනය කරන්න කියලා අහන්නේ. AB රේඛාවේ දිග ගණනය කරන්න. මම මෙතෙන්ද AB වර්ග දා ගන්නවා. ඊට පස්සේ x වෙනස 5න් අඩු කරනවා 1ක්. ඩෙල්ටා y වෙනස 3න් අඩු කරනවා බිංදුවක්. හරි? 3න් අඩු කරනවා බිංදුවක්. 5න් එකක් අඩු කරපුවම 4යි. ඒකේ වර්ගය 3න් බිංදුවක් අඩු කරපුවම 3යි. ඒකෙත් වර්ගය 4 වරක් 4 කීයද? 16යි. 3 වරක් 3 කීයද? 9යි. 16 9 කීයද? 25යි. ඊට පස්සේ මේකම දාලා දෙන්නේ AB වර්ග දෙන්නේ. AB වර්ග දෙන්නේ. අපි දන්නවා වර්ගමූල අයින් කරගන්න ඕනේ. එතකොට කරන්නේ මොකද්ද? එහා පැත්තට වර්ගමූලයක් දානවා. 25 වර්ගමූලය කීයද? 5යි. AB සමානයි 5යි. AB සමානයි 5යි. කණ්ඩායමතලේ ඔව් හරි. ඊගන්නේ කරන්න කියන දේ හරි. AB සමානයි 5යි. ඒකේ ඒකක දීලා තිබ්බොත් ඒකකේ දාන්න ඕනේ නැත්නම් ඒකක 5යි කියලා දාන්න. හරි. නැත්නම් මොම දාන්න. මොකොම දීලා නැත්නම් මොම දාන්න. ලකුණු. හරි ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. ඔයාලා දන්නවා රේඛාව ඍණ වෙන්න බෑ අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ කියලා. මම තීරුවේ සාකච්ඡා කළා රේඛාව ඍණ වෙන්න බෑ. රේඛාව ධන වෙන්න ඕනේ කියලා. හරි. ඒකත් මතක තියාගන්න ඕනේ තියාගන්න. තීරු බැලුවාම ඉතින් ඕවා මතකයි. ඒ කියන්නේ තීරු වල ඔක්කොම කතා කරන්නේ. ඒකේ ඊළඟ ගන්න මොකද්ද? AB මධ්‍ය ලක්ෂ්‍ය සීරම් CH කණ්ඩායම් කියන්නේ නේ. AB මධ්‍ය ලක්ෂ්‍ය සීරම් ඒකට අඩුම කියන්නේ AB මධ්‍ය ලක්ෂ්‍ය සීරම් CH ගේ කණ්ඩායම්. AB මධ්‍ය ලක්ෂ්‍ය මේ කැපෙන්නේ සාමාන්‍යව බැලුවොත් මෙහෙම තියෙන්නේ නේ. කැපෙන්නේ මේ වගේ A B C. ඒ කියන්නේ දැන් මම මෙහෙම ගත්තයි තේරුණා නේද? ඔයාලට ෆීලිං කැපිලා නැහැ නේ කොහෙවත්. ධනින් ගිහිල්ලා තියෙන්නේ. කණ්ඩායම්ක මෙහෙම තියෙන්නේ. තේරුණා? එතන බිඳුව නම් එහෙම තියෙන්නේ. හරි. එතකොට අහන්නේ CH මධ්‍ය ලක්ෂ්‍ය. CH මධ්‍ය ලක්ෂ්‍ය අහන්නවනේ. මොකද්ද? x 5යි 3යි 1යි බිංදුවයි. සමීකරණ මතකද? සමීකරණේ c සමාන x1 ධන x2 බෙදීම 2. මධ්‍ය ලක්ෂය නෑනේ. මධ්‍ය ලක්ෂය නේද? ඔව්. මධ්‍ය ලක්ෂය.
ඊට පස්සේ කමාවක් දැම්මා y1 ධන y2 බෙදීම 2. හරි මම ඒක අහලා දාන්න මේ සමීකරණ මතකනේ ඔන්න ඔය සමීකරණ දාලා තමයි හදන්න තියෙන්නේ. හරි මම හදාගෙන යන්න මේ හදන්න නැත්නම් ඉක්මනටි 5 1යි කියද 5 1යි කියද 5 1යි 6යි දෙකෙන් බෙදුවා sorry ක්‍රමාව ඊට පස්සේ බිංදුවයි 3යි මම දන්න බිංදුව බෙදීම 2යි 5 1යි 6යි 6 කියන්නේ 6 බෙදීම 2 ක්‍රමා 3 බෙදීම 2 6 දෙකෙන් බෙදුවම කීයද 3යි 3යි හරි ඊට පස්සේ 3 දෙකෙන් බෙදුවම කීයද එකමාරයි මේක ලියන්න පුළුවන් ඉතින් 3 1.5 කියලා ලියන්න පුළුවන්. සීගේ කණ්ඩායම එතකොට එනවා 3 1.5 පටස් ගාලා දාන්න. හරි ඊළඟට එකට යමු අපි. ඊළඟේ කියනවා x 6යි 8යි. වල මේ ගණන් හදන්න ඉක්මන හදන්න හදලා නැත්නම් ඉක්මන හදලා බලන්න x කීයද x සමානයි 6යි 8යි y කීයද y එවිලා 2 ඍණ 2 y ඇවිල්ලා 2 ඍණ 2යි. හරි. ඊට පස්සේ කියනවා xy රේඛාව 3ට එක අනුපාතයට බෙදෙන ලක්ෂයේ කණ්ඩායමකේ සොයන්න. හරි. ඒකත් නියමයි. ලේසි හොඳ ප්‍රශ්නයක්. ඔයගේ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා මේ පාස් පේපර් පොත්වල බලන්න පාස් පේපර් පොත් ටික අරගෙන. ඔයගේ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. හරි. රේඛාව අදින්නම් මෙහෙම. x y 3ට එක අනුපාතයි සාමාන්‍ය මේ හරිය වගේ 3ට එක අනුපාතය. ඊට පස්සේ කියනවා 3ට එක අනුපාතයේ බෙදෙන ලක්ෂය ගන්න. හරි 3ට එක අනුපාතයේ බෙදෙන ලක්ෂය ගන්න කියන්නේ මම මෙතෙන්ද මොකක් හරි අකුරක් දාගන්න මෙතෙන් ප්‍රශ්නයක් නැහැ. 3ට 1 අපිට මෙහෙම ගන්න පුළුවන්. මේක දෙකට බෙදලා මේකත් දෙකට බෙදලා මේකත් දෙකට වෙනවා. ඒ කියන්නේ ඒකට කොටස් කීයද? 1යි 2යි 3යි. මෙතන 1යි 4යි. කොටස් 4යි. හරි? කොටස් 4කට බෙදලා 3ක් ගන්නවා මෙතෙන්ද. කොටස් මෙතන. එහෙමත් පුළුවන්. ලේසිකල මැත් වෙන. ඒක කියන්නේ නැහැ. ඒක කිව්ව ගමන් ඔයාලා පටල ගන්නවා. පටල ගත්ත ගමන් ගාන අහනවා. ඊට පස්සේ ගාන වැරදි. ඒක ගාන ලකුණු නැහැ. හරි? ඒකින්ද ඒක කියන්නේ නැහැ. ඒකින්ද සමීකරණ දාලා හදමු. ඒක වැඩි ලේසි. හරි? නැත්තම් ඔයාලා නා ගන්නවා හොඳට. හරි 8 දෙකේ වෙන දෙක කොහොමද ඔය සමීකරණේ මතක කට්ටියට අපි මෙතන දාගමු a කියලා දාගමු මම සමීකරණ ලියන්න මේක වෙන්නේ මෙහෙමයි ඔයාලට මතකද මම කිව්වා කොස් වෙන සිග්න එක මේක මේකෙන් ගුණ කරන්න ඕනේ ඒ කියන්නේ මෙහෙම හරි ඒ කියන්නේ මේක m නම් හරි මේක n නම් පමාර්ථ අනිත් එක දාගන්න m2 කියලා මේක m1 මේක m2 ඒ කියන්නේ m1 ගුණ කිරීම m1 ගුණ කිරීම ඔයාලට මෙතන m කියලා දාගන්න නැත්නම් මොකක් පටලගන්න මෙතන m විතරක් දාගන්න ඕනේ m1 ගුණ කිරීම මෙතෙන් අපි x1 y1 මේක මම නම් කරගන්නවා x2 y2 කියලා හරි x2 y2 කියලා මම ගන්නවා ඊට පස්සේ ඕම මම සමීකරණ ලියනවා a සමානයි
මේක ගුණ කරන්න ඕනේ මේ x5. හරි. අයි අපි දැන් අර මධ්‍යලක්ෂ්‍ය පද්ධතිය වදගෙන දෙකම මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවානේ. දැන් ඒක මේකේ දෙකෙන් බෙදන්න බෑ. ඇයි මධ්‍යලක්ෂ්‍ය නෙමෙයි තියෙන්නේ. නේ මධ්‍යලක්ෂ්‍ය නෙමෙයි තියෙන්නේ. හරි. මම සමීකරණ ලියන්න ඊට පස්සේ පැහැදිලි කරන්න. හරි. මේක ගුණ කරනවා x2 ගේ. m ගුණ කරනවා x2 ගේ. ධන ඊට පස්සේ n ගුණ කරනවා x1 ගේ. ඇයි x පල්ලේ එකතු කරලා තමයි බෙදන්නේ. බෙදද්දී මෙහෙම සිද්ධියක් වෙනවා. මෙතන තියෙන්නේ 3. මෙතන තියෙන්නේ 1. හරි. ඒ දෙකම එකතු කරපුවම 4යිනේ. 4ෙන් තමයි බෙදන්නේ. හේතුව තමයි දැන් මධ්‍යලක්ෂ්‍ය වලදී 1යි දෙපැත්තට සමානව බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනත් 1යි මෙතනත් 1යි. එතකොට දෙකයි ඒක තමයි දෙකෙන් බෙදෙන්නේ. හරිද? කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. මේ කොටස් 4කට බෙදලා තියෙන්නේ. මෙතන කොටස් 3ක් තියෙනවා. මෙතන කොටස් 1ක් තියෙනවා. එතකොට සමීකරණෙන්න ඕනේ m ධන n. හරි. y කියන්නේ එහෙමයි. m ගුණ කිරීම y2 n ගුණ කිරීම y1 මේක සම්පූර්ණ වරහන් ඕනේ. හරි. ඊට පස්සේ m ධන n. හරි. ශනිකව සමීකරණ ලියාගත්ත හදලා නැත්නම් ඉක්මනට හදාගන්න. නැත්නම් මම හදන්න බලන් ඉන්නේ නේද? හරි. මම හදනවා m එක කීයද? m කීයද? 3යි 3 වරක් 2 6යි 3 වරක් 2 6යි n කීයද? 1යි 1 වරක් 6 6යි mn කීයද? 3 1යි 4යි ඊට පස්සේ m y2 ගෙන් ගුණ කරනවා m y2 ගෙන් ගුණ කරනවා කියන්නේ 3 වරක් 2 6යි ඍණ 6යි යා ඍණ අමතක වෙයි ඊට පස්සේ n ගුණ කිරීම y cross කියන්නේ මේකෙන් ගුණ කරනවා මේකෙන් ගුණ කරනවා කොහොම යන්නේ n ගුණ කරනවා y ගෙන් n ගුණ කරනවා y ගෙන් එතකොට එක් පාරක් 8යි ගිහින් 4 හරි ඊට පස්සේ වහන් දාන්න අනිවාර්යෙන් නැත්නම් පැටලෙයි කමාවක් දාන්න නැත්නම් පැටලෙයි ඊට පස්සේ 6 එකතු කරපුවම කිය 12යි 12 4ෙන් බෙදපුවම 3යි මේකෙන් එකතු කරලා මේ දෙක එකතු කරලා සෝරි මෙතන ගමවද කවුද ගමවද printing mistake ඊට පස්සේ මේ දෙක එකතු කරලා 4ෙන් බෙදන්න 4ෙන් බෙදුවම එනවා 0.5 කියලානේ 0.6 කියලා හරි ශනිකව හදාගන්න හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා ඒකේ ඊළඟ ප්‍රශ්නේ කියලා දෙනවා මම හිතනවා හදාගන්න ඇති කියලා මේක තේරුණා නේද 8න් අඩු 6ක් අඩු කරපුවම 2යි 2 4ෙන් බෙදුවාම 0.5 හරි ඊළඟ ප්‍රශ්නේ කියනවා y සමානයි 3x ධන 2 රේඛාවට ලම්බක බිඳුව ඉන්න එක හරහා යන රේඛාවේ සමීකරණය ලියන්න. හරි. ඒක එන්නේ කොහොමද? ඒක එන්නේ y සමානයි 3x ධන 2 රේඛාවට ලම්බකව බිඳුව ලියන්නේ. හරිනේ. අපිට දැන් අරක ඕනේ. ඊට පස්සේ කියනවා ලම්බක යනවලුනේ ලම්බකයි. හරි. මේ රේඛාව y සමානයි 3x ධන 2 කියලා ගමුකෝ. y සමානයි 3x ධන 2 කියලා ගමු. එතකොට ලම්බකයි නම් කිව්වා m1 ගුණ කිරීම m2 සමානයි ඍණ 1ට කියලා. අනුක්‍රම දෙකේ ගුණ දෙක සමානයි ඍණ 1ට කියලා කිව්වා.
කලින්ම කිව්වම. හරි. එතකොට මේකේ අපි දන්නවා y සමානයි අපි සාමාන්‍ය සමීකරණ ලියන්නේ කොහොමද? y සමානයි mx ධන c. දැන් අපි අනුක්‍රමණය දන්නවනේ. එකක අනුක්‍රමණය දන්නවා. ඒතකොට අපිට අනිත් එක අනුක්‍රමණය හොයන්න බැරිද? සමීකරණයට ආදේශ කරන්න විතරයි තියෙන්නේ නේ. සමීකරණයට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. m එකේ අනුක්‍රමණය අපි දන්නවා නම් 3 ගුණ කිරීම m2 3 ගුණ කිරීම m2 සමානයි ඍණ 1. ඊට පස්සේ මේක පල්ලයට යනවා m2 තනි වෙනවා සමානයි ඍණ 1යි 3යි. හරි. අපි මේ රේඛාවේ සමීකරණය හොයාගත්තා. අනුක්‍රමණය හොයාගත්තා. මේකේ අනුක්‍රමණය දන්නවා. මේක ගන්න දැන් ලේසි කියන්නේ නැද්ද? ඊළඟ කිව්වේ මම ඉස්සලා කිව්වේ මේකේ අපි දන්නවනේ මේ අනුක්‍රමණය 3යි කියලා දන්නවනේ. ඒකේ පරස්පරය ගන්න තියෙන්නේ. පරස්පරය කියන්නේ ඒකේ යට 3 අරගේ දාන නම් මේකේ නෑ. ඔව්. ඔච්චර හදන්න දෙන්නේ නෑ. පිරි පේවර වෙද්දි ඔහොම ගාලා දාන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට මේක භාගයට සමීකරණ ලියන්න පුළුවන් නේ. මේ සමීකරණ ලියද හැකිනේ අපිට. මේකේ සමීකරණ මොකද්ද? y සමානයි මේක ඉදීම 3 සමානද x ධන c. ඔය භාගයෙන් ලියුවේ සමීකරණය. ලියා ගන්න ඕක. මේක ලියා ගන්න එපා. අර ටික හදා ගන්න. එතකොට මේක කියලා දෙනව නේද මේ කියලා දෙනවා අපිට දීලා දෙනවනේ කණ්ඩාංගයක්. කණ්ඩාංගයක් දීලා දෙනවා කීයද? බිංදුවේ ඍණ 1 කියලා නේ. බිංදුවේ ඍණ 1 කියලා කණ්ඩාංගයක් දීලා දෙනවා. එතකොට අපිට හොයන්න පුළුවන් නේ කණ්ඩාංගයකුත් දන්නවා අනුක්‍රමණයක් දන්නවා. කණ්ඩාංගයක් දන්නවා අනුක්‍රමණයක් දන්නවා. එතකොට කොහොමද දන්නේ? y සමානයි mx ධන c sorry y කියන්නේ කවුද? c. ඊට පස්සේ y වලට අපි ආදේශ කරනවා කීයද? ඍණ 1. මෙතන x මෙතන y නේ. ඊට පස්සේ m කීයද? ඍණ 1 බෙදීම 3 x කීයද? x බිඳුවයි ධන c. දැන් මේකෙන් මේක ගුණ කරපුවාම කොහොමද එන්නේ? එක බෙදීම 3ද? නෑනේ. බිඳුවෙන් ගුණ කරනවා එක්කර බිඳු කීයද? බිඳුවයි. එතකොට එක්කර ටික 1යි. ඒ කියන්නේ මේකෙන් ගුණ කරපුවාම බිඳුවයි. ධන c. එතකොට c ඉතුරු වෙනවා. ඔව්. හිතවත් ගන්න පුළුවන්. එතකොට සමීකරණය අපි ලියනවා සමීකරණය අපි ලියනවා y ඍණ 1 බෙදීම 3 s x ඍණ 1යි. ඔන්න දෙවෙනි එකේ සමීකරණය. මේ පළවෙනි රේඛාවේ සමීකරණය. හරි. හදාගන්න. හරි මම හිතනවා මේ ගණන් හදාගන්න කියලා. ඒතකොට ගිහලා තියෙන සමීකරණය මම මේක වීඩියෝ දෙකකින් කරන්නම්. ටිකක් වෙලා ගියා ගණන් දෙකක් විතරනේ අපි හදුවේ. මම වීඩියෝ දෙකකට කඩලා දාන්නම් ඊළඟ ප්‍රශ්න ටික. මොකද ඒතකොට බලන්න ලේසි නෝනද?